හොඳට පේනවා. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. අති පූජනීය ගෞරවනීය වලස්මුල්ලේ අබේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම තවික මහත්මයාගෙන් අවසරයි. මට මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න හිතුනේ. අතන මේක ලොකු ප්‍රසන්ටේෂන් එකක් නෙමෙයි, ස්ලයිඩ්ස් දෙකක තුනක පොඩි එකක්. මේ අපි සමහර වෙලාවට ඔය එක ධර්ම සාකච්ඡාවෙම කරනකොට ගොඩක් වෙලාවට ඉන්න ප්‍රශ්නයක් තමයි මේ මරණයයි චුතියයි කියන එක දෙකක්ද එකක්ද කොහොමද මේක වෙන්නේ කියන එක. මම හිතන්නේ මේ අපේ මේ ෆේස් ටු ෆේස් වැඩසටහන් මාලාවෙත් මම මුල් කාලේදී කීප සැරයක් මම අහන් ඉඳලා තියෙනවා සමහර කට්ටිය මේ ගැන කතා කරනවා. ඉතින් මට හිතුණා මේකේ මේ පිළිබඳව පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරලා පෙන්නන්න කියලා. දැන් මේකෙදිත් ගොඩාක්ම මේ පිළිබඳව ගැඹුරට සාකච්ඡාවක් වෙන්නේ නැහැ. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියන එක මට තේරෙන විදිහට මම අවබෝධ කරගෙන ඉන්නේ පෙන්නන්න උත්සාහ කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතයේදී අපි මේ උපත මරණය, කියන්නේ ඉපදීම මරණය ගැන කතා කරනවා. ඒ වගේම චුතිය ප්‍රතිසන්දිය ගැනත් කතා කරනවා. ඒතර අපි බලමු මේ දෙක එකක්ද දෙකක්ද කියලා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ සජීවී මිනිස්සෙක් ගත්තොත් මේ සජීවී මිනිස්සයාගේ කයවල් කීපයක් තියෙනවා. කර්මජ කය කියලා කයක් තියෙනවා. චිත්තජ කය කියලා කයක් තියෙනවා. ඍතුජ කය කියලා කයක් තියෙනවා. ඒතර මෙන්න මේ කය වර්ග තුන එකට එකතු වෙලා හැදෙන කයට අපි කියනවා ත්‍රිජකාය කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා සූක්ෂම කය. අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා අපි දන්නවා ඇස්ට්‍රල් බොඩි කියලා. එතන මේ ඇස්ට්‍රල් බොඩි එක කියන එක නෙවෙයි කර්මජ කය, චිත්තජ කය, ඍතුජ කය කියන කය තුන එකතු වෙලා හැදලා තියෙන. මේක ඉතින් අපිට එදිනදා ජීවිතේ පේන්න දකින්න තියෙන එකක් නෙමෙයි. ඊට අමතරව අපිට පේන්න දකින්න තියෙන මේ ඇට මස් ලේ නහර වලින් හැදිච්ච කයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා කර්ජ කය කියලා. එතන මෙන්න මේ වගේ කයවල් හතරක් තියෙනවා. ඒ හතරෙන් අර තුනක් එකතු වෙලා ඇස්ට්‍රල් බොඩි එක හැදිලා තියෙනවා. ඊට අමතරව මේ කර්ජ කය තියෙනවා. මේ යම් අවස්ථාවක මෙන්න මේ කර්ජ කයයි මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එකයි එකට සුසංයෝග වුණාම එකට එකතු වුණාම අන්න එතන අපි කියනවා අපි සාමාන්‍ය විවාහය අපි සජීවී මිනිසෙක් ඉන්නවා කියලා. එතකොට අපි දැන් මම මේ රූප සටහන් වලින් අර කළු පාටට පෙන්නලා තියෙන. ඒතකොට අර කර්ජකය කියන එක අර සුදු පාටට අර මේ ඉරි රේඛා වලින් පෙන්නලා තියෙන්නේ ඇස්ට්‍රල් බොඩි එක. මෙන්න මේ දෙකකට සුසංයෝග වුණාම අපි කියනවා මේ සජීවී මිනිසෙක් ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ ධර්මතාවයේ උපයෝගී කරගෙන අපි මේ උදාහරණයක් තියෙනවා. අන්න ඒක අපි බලමු. හරි. දැන් අනිත් එක තමයි මෙන්න මේ කර්ජකයට එක ආයු කාලයකුත් සූක්ෂම කය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එකට වෙනම ආයු කාලයකුත් ආයු කාල දෙකකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ කාලේ කර්ජකයේ උපරිම ආයු කාලය තමයි ඉතින් මේ කාලේ තියෙන උපරිම වයස. අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට මේ කාලේ කෙනෙක් උපරිම වයස අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් වෙන්න පුළුවන් කාලයක් නම් කියලා උපරිම ආයුෂ අවුරුදු 100 නම් එතකොට කර්ජකය එක්කෝ 100ක් හෝ ඊට අඩු කාලයක් තමයි පවතින්නේ. හැබැයි අර ඇස්ට්‍රල් බොඩි එකට එහෙම නෙමෙයි. ඒකේ අපේ ඒ ගෙනාපු ඒ කර්ම ශක්තිය ඒවා අනුව ඒක එක්කෙනාගේ ඇස්ට්‍රල් බොඩි එකේ ආයු කාලය වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ උදාහරණයක් ගත්තේ අපි හිතමු එක පුද්ගලයෙක් ඉපදෙනවා. එයාගේ ඔය ඇස්ට්‍රල් බොඩි එකේ ආයු කාලය අවුරුදු 370ක ආයු කාලයක් අරගෙන තමයි එයා ඒ ඇස්ට්‍රල් බොඩි එක ලබා ගන්න. එතකොට එක අවස්ථාවක් තියෙනවා මේ පුද්ගලයාගේ උපත සිද්ධ වෙනවා. මේ පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ දැන් මේ කර්ජකය මේ කළු පාට ඊට පස්සේ මේ ඇස්ට්‍රල් බොඩි එකේ මෙතන සූක්ෂමකය මේ සුදු පාටින් මේ රේඛා වලින් තියෙනවා. මේ දෙක එකට සුසංයෝග වුණාම අපි කියන ඔන්න ඉපදෙනවා කියලා. අපි හිතමු එතන මෙයා මේ ඉපදිලා ගත කරන කාලය තමයි මේ වසර කියලා මේ උඩින් දාලා තියෙන්නේ. දැන් මෙයා මුලින්ම මේ පරමායුෂ අපි හිතමු අවුරුදු 100යි නම් අපි හිතමු මේ පළවෙනි එකේදී මෙයා මේ අවුරුදු 100ම
ජීවත් වෙනවා. ඊට පස්සේ මෙයා අපි කියනවා මැරෙනවා කියලා. මැරෙද්දි මොකද වෙන්නේ? මැරෙනවා කිව්වහම එතකොට මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එක කාර්යයෙන් අයින් වෙනවා. එතකොට මේ අවුරුදු 100 උපත වෙනකොට මේ දෙක සම්බන්ධ වුණා. මරණයේදී මේ දෙක අයින් වුණා. එතකොට අපි ওই භූමි දාණය කරන්නේ එහෙම නැත්නම් ඔය පුච්චල දාන්නේ මෙන්න මේ කාර්යකය. ඇස්ට්‍රල් බොඩි එක නිදහස් වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේක මේ උපත මරණය කියලා තමයි අපි හඳුන්වන්නේ. මෙතෙන්දී චුතිපටි සංධියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ මරණයෙන් පස්සේ මේ නිදහස් වෙන ඇස්ට්‍රල් බොඩි එක එක්ක ඒ වෙලාවෙම නැවත කාර්යකයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇස්ට්‍රල් බොඩි එක යම් කිසි කාලයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මේ උදාහරණයේ හැටියට දැන් මම කිව්වා මේ ඇස්ට්‍රල් බොඩි එකේ ආයු කාලය අවුරුදු 370ක් කියලා. එතකොට මේ මුලින්ම මේ අවුරුදු 100ක් මේ කාර්යකයත් එක්ක ජීවත් වුණා. එතකොට 370න් 100ක් ඉවර වුණා. තව 270 තියෙන්නේ. දැන් මේ නිදහස් වෙච්ච මෙන්න මේ සූක්ෂම කය මේ ඇස්ට්‍රල් බොඩි එක මේ උදාහරණයේ හැටියට අවුරුදු 20ක් නැවතත් තැනක මේ වගේ උපතක් ලබන්නේ. කියන්නේ තවත් මේ කාර්යකයක් එක්ක සංයෝග වෙන්නේ නැතුව අවුරුදු 20ක් තියෙනවා. මේ උදාහරණය හැටියට. එහෙනම් අපි තව විදිහකින් කියනවා ගන්තබ්බ අවස්ථාවේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සූක්ෂම කයට නැවතත් කාර්යකයක් හම්බ වෙනවා. දැන් මේ සූක්ෂම කය මනුෂ්‍ය භවයකට අයිති සූක්ෂම කයක් නිසා ඒතර මෙයාට නැවත උප්පත්තියක් මනුස්සයෙක් හැටියට ලබන්න අවස්ථාව හම්බ වෙනවා. ආයිත් මොකද වෙන්නේ? උපතක් ලබනවා. එතකොට වෙන්නේ අපව මෙන්න මේ කාර්යකයට මෙන්න මේ සූක්ෂම කය සම්බන්ධ වෙනවනේ ආපහු ඉපදෙනවා. අපි හිතමු දැන් ඉපදිලා මෙතනත් අවුරුදු 100ක් ආයු කාලය විඳිනවා. ආයු කාලය ගත කරනවා. එතකොට දැන් මේ සූක්ෂම කය අතර අවුරුදු මෙතන 100යි 20යි මෙතන 100යි අවුරුදු 220ක්. ඊට පස්සේ ආපහු ඔන්න මෙතෙන්දී මරණයක් සිද්ධ වෙනවා. අවුරුදු 100ම ගත කරලා. ඊට ඉස්සෙල්ලා මැරෙන්නත් පුළුවන්. මේ උදාහරණයට අවුරුදු 100ක්. ඊට පස්සේ නැවතත් මේ මරණය සිද්ධ වෙනවා කියන ආපහු මේ සූක්ෂම කය අයින් වෙනවා. අපි තුමු අවුරුදු 50ක් යනකම් මේ සූක්ෂම කයට නැවත උපතක් ලබන්න තැනක් හම්බ වෙන්නේ නැති නිසා මේ මනුෂ්‍ය ශරීරයක් ලබා ගන්න බැරි නිසා අවුරුදු 50ක් නැවතත් මේ ශරීරය සූක්ෂම ශරීරය තියෙනවා. තිබිලා ආපහු අවුරුදු 50කට පස්සේ නැවතත් උප්පත්තිය ලබනවා. ඒතර ආපහු මිනිස්සෙක් හැටියට ඉපදිනවා. ඒ මිනිස්සෙක් හැටියට ඉපදිලා අවුරුදු 100ක් ගත කරනවා. දැන් එතකොට මෙතන 100යි 120යි 320යි 220යි මෙතන 100යි මෙතන 50යි 270යි මෙතන 100යි ඔන්න අවුරුදු 370යි. එතකොට මේ අවුරුදු 100 ගත කළාම මේ ඇස්ට්‍රල් බොඩි එකේ අවුරුදු 370. කියන්නේ මෙතන මේ පටන් ගත්තු තැන ඉඳලා මේ ගෙනාපු ආයුෂ අවුරුදු 370 ඉවරයි. දැන් මේ 370 ඉවර වෙනකොට දැන් මෙයාට මෙතන මරණය සිද්ධ වෙනවා. අපි તો මෙයා මේ කාර්යකයට අවුරුදු 100ක් ජීවත් වෙනවා මේ ඇස්ට්‍රල් බොඩි එකත් එක්ක. දැන් මේ මරණෙදි මෙයා මේ කාර්යකයත් ඉවර වෙනවා. මේ ඇස්ට්‍රල් බොඩි එක ගෙනාපු ආයුෂ ඉවර වෙනවා. ඉවරවට පස්සේ දැන් ඔන්න මෙයාට මෙන්න මේම අවස්ථාවක් එනවා. දැන් මෙයාගේ මේ ඇස්ට්‍රල් බොඩි එකේ තිබ්බ මේ මනුෂ්‍ය භවයක් ලබන්න තිබ්බ කර්ම ශක්තිය ඉවරයි. දැන් මෙතනදී මේ කර්ම ශක්තිය ඉවර වෙනවත් මේ මරණය සිද්ධ වෙනවත් එක්කම අපි හිතමු මෙයාට ඔන්න මෙයාගේ අකුසල කර්මයක් මූලික වුණා. අන්න එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එක චුති වෙලා මෙන්න මේ අපි හිතමු බල්ලෙක් විදියට ඇස්ට්‍රල් බොඩි එකක් ලබා ගන්නවා. අකුසල කර්මයක් හේතු වෙලා. කියන්නේ මේ බලු ආත්ම භාවයකට ප්‍රතිසන්දිය ලබනවා. ඒතර මෙතන මේ ඉපදීම සහ මරණය කියන එක හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මේ අපේ තියෙන මේ කයෙන් ඇස්ට්‍රල් බොඩි එක ගැලවෙන අවස්ථාව. ද්විතීය ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ අපේ මේ ඇස්ට්‍රල් බොඩි එකේ ඊළඟ මේ ඇස්ට්‍රල් බොඩි එකේ ආයු කාලය ඉවර වෙලා ඊළඟ ඇස්ට්‍රල් බොඩි එකකට පත් වෙන අවස්ථාව. එතකොට මේ බල්ලෙක් වෙලා මේ ඇස්ට්‍රල් බොඩි එක ලැබුවත් අපි හිතමු ඒ වෙලාවේ උප්පත්තියක් නොලැබෙන්න පුළුවන්. එතන මේ බල්ලාගේ ඇස්ට්‍රල් බොඩි එකේ අපි හිතමු මේ උදාහරණයට වසරක් ඉන්නවා. ඊට පස්සේ මෙහෙම ඉඳලා එතන මේ බල්ලා ඉපදෙනවා කියලා කියන්නේ
මෙන්න මේ වගේ බලු කරජකයකට මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එක සම්බන්ධ වෙනවා. දැන් ඉතින් අපි කියමුකෝ එතකොට මේ අවුරුදු 10ක් බල්ලෙක් විදියට ජීවත් වෙලා ඊට පස්සේ මෙන්න මේ බල්ලා මැරෙනවා. ඒතර බල්ලා මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ බල්ලාගේ මෙන්න මේ කයෙන් මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එක ගැලවෙනවා කියන එක. ඒතර මෙතනදී දැන් උපත මරණය කියන්නේ එකක්. ඒතර චුතිය ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා කියන්නේ තව එකක්. ඒතර මම මේ උදාහරණේ මට පෙන්වන්න මේ රූප සටහනේ මට පෙන්වන්න ඕන උනේ අන්න ඒක. ඒතර මෙතනදී සමහර විට මේ දෙකම එක මේ චුතිය මරණය දෙකම එක සැරේ සිද්ධ වෙන්න එක අවස්ථාවේ සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක අවස්ථා දෙකකදී සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඕක දැන් අපි තවත් විග්‍රහ වෙනවා කර්මක්කේ වෙලා කර්ම ඉවරලා මේක වෙනවා. එහෙම නැත්නම් ආයුෂ ඉවර වෙලා වෙනවා. ওই දෙකම එකට එක වෙනවා. ඔන්න ඔය වගේ අවස්ථා හැම එකක්ම තොර මේ රූප සටහනෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි ධම්මික මහත්තයා මට මෙන්න මේක තමයි පෙන්වන්න ඕන උනේ මේ උපත මරණය සහ චුතිය ප්‍රතිසන්දිය අතර තියෙන වෙනස මට වැටහිච්ච විදිහට. හොඳයි. අපි අද මේ ප්‍රශ්න අපිට පුළුවන් මෙතනින් නතර කරන්න. රන්මල් අපි මේක අවසන් කරමු. ආයුක්‍ය කර්මක්‍ය උභයක්‍ය උපච්ඡේද මරණ ටික විස්තර කරලා අපි මෙතනින් අද සාකච්ඡාව නතර කරමු. අපි ප්‍රශ්න ගන්න උත්සාහ කරමු මේ ලබන වාරයට. ඒකත් එක්ස්ප්ලেইন කරනවා. අද ආයුක්‍ය කර්මක්‍ය උභයක්‍ය උපච්ඡේද මරණ. එතකොට මේ ආයත හොඳින් ඒක පැහැදිලි වෙයි. ඔව්. එතකොට මෙතෙන් අපිට මේ උපත මරණයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ කරජකයේ ආයුෂ ඉවර වුණාම වෙන මරණය. කියන්නේ එතකොට මේ ඇස්ට්‍රල් බොඩි එකට තමයි මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ කය ආවිස ඉවරයි. අපි දැන් මේ කාලේ හැටියට දැන් උපරිම ආයුෂ අවුරුදු 80 නේද? මේ අවුරුදු 80න් පස්සේ මේ කයට පවතින විදියක් නැහැ. එතකොට මේ ඇස්ට්‍රල් බොඩි එකේ අර මිනිස්සෙක් විදියට ඉන්න පුළුවන්කම තියෙද්දි මරණය සිද්ධ වෙනවා. ඊළඟට දැන් අපි හිතමු දැන් මේ තව මරණයක් තියෙනවා. දැන් අපේ මේ ශරීරයට මේ අවුරුදු 80ම ඉන්න පුළුවන්. අප 100ම ඉන්න පුළුවන්. හැබැයි අපේ මෙන්න මේ ඇස්ට්‍රල් බොඩි එකේ ආයු කාලය ඉවරයි. අපි කියන අපේ කර්ම ශක්තිය මේ මිනිස්සෙකුට අදාළ ඒ ආයුෂ කාලය ඉවරයි ඊට කලින්. එතකොට වෙන්නේ එතකොට මේ අපි තුම මේක වෙනස් වෙලා වෙන ඇස්ට්‍රල් බොඩි එකක් අපිට ලැබෙනවා. බල්ලෙක් හරි එහෙම නැත්නම් දෙවියෙක් හරි ආපහු මිනිස්සෙක් හරි. එතකොට ඒ වගේ ඒ වෙනස වෙනකොට අපේ මේ මරණය සිද්ධ වෙනවා. සමහර වෙලාවට ওই දෙකම අර මේ වගේ අවස්ථාවක දෙකම එකට සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ওই අවස්ථා කීපයකදී මේ මරණය සිද්ධ වෙනවා. කොහොම සිද්ධ වුණත් මෙතන මේ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට අපි හැමතිස්සෙම හිතන්න නරකයි අපි මැරෙනවා කියලා කියන්නේ අපි චුති වුණා කියන එක. එතකොට චුතියයි ප්‍රතිසන්දියයි ඒක වෙනම අවස්ථාවක් හැටියට තමයි තියෙන්නේ. මගේ අවබෝධය හැටියට. රන්මල් මහත්තයා මේක අපි ඉතුරු මරණ මාර්ග හතරටම මේ වගේ එකක් හදාගෙන ලබන සතිය අපි මේ ප්‍රසන්ට් කරමු. දැන් ඒකේ දැන් පළවෙනි රූපයේ තියෙන කතරම ආයුක්‍ය මරණ යන්නේ. පළවෙනි අන්න ඒ වගේ දැන් ආයුක්‍ය මරණට එක මේ වගේ රූප සටහනකුයි ඒ රූප සටහන් හතරක් හැදුණාට මරණ මාර්ග හතරට. හොඳයි හඳුනන. ඔය වෙන වෙනම හැදුණා නම් ඒතර ඒක බොහොම පැහැදිලි. ඔව් රබර් සතියේකේ අපි මුලින්ම මේක කතා කරලා බලමු මේක බොහොම හොඳයි බොහොම හොඳටම කරලා තියෙනවා. හැබැයි මේ තියෙන එකයිනේ හතරටම හැදුවනම් හරි. හොඳයි. දැන් මේකේ තමයි මේ හතරම දැන් මේකෙනුත් විස්තර කරන්නත් පුළුවන් හැබැයි. මේ පළවෙනි ආයුක්‍ය මරණය අපිට මෙතනින් ගන්න පුළුවන්. මම හිතන්නේ ආයුක්‍ය මරණය නම් පෙන්නුම් කරන කඩකයේ ආයුෂ ඉවරුනහම ඇති වෙන ආයුක්‍ය මරණය. ඉතුරු ටික අපිට මෙතනින්ම ගන්න පුළුවන් වේද රන්මල් මහත්තයා විතරේ නැත්නම් උපච්ඡේද මරණය උතර ගන්න බෑනේ උපච්ඡේද මරණය. උපච්ඡේද ගන්න බෑ අපේ. ඔය ඒක ඔක හතරක් හැදුනම් පැහැදිලි වෙනම. හොඳයි හඳුනන. ඔය ඒක ලබන සතියේ අපි එතන හතරම වෙනම නම් හතරේ වෙනම මේ ප්‍රසන්ටේජ් හතරක් දෙක පෙන්නුණා හරියට හරි. හොඳයි හඳුනන. වඩා පැහැදිලි වේවා. ඒක අර චිත්ත වීතියක තමයි චුති පරිසන්ති වෙන්නේ මේ මරණ එකක් නෙමෙයි කියන චිත්ත වීතියක් බලන 14 15 චුති පරිසන්ති කියලා පෙන්නුණා හරි. මරණාසන්න චිත්ත වීතිය. හොඳයි හඳුනන. ඔය එක චුට්ටක් වෙනවා. ඒතකොට හරි සම්පූර්ණ පැකේජ් එක සම්පූර්ණයි. අනිත් තමයි මේකට රිෆර් කරන්න වෙනවා අර මේකද මොකද්ද මේකයි අතේ වතුකයට ගියෙත් නෑ මොකද කුතුහල ශාලා සූත්‍රේ. එහෙමයි. දැන් අද වෙනකොට වාදයක් තියෙන ඇස්ට්‍රල් බොඩි එකක් තියෙනවද නැද්ද කියලා.
එහෙම අපේ ඔව් අද වෙනකොට ලොකු වාර්තා අපි ඒකටම ඇතුළත් කරගමුද ඔක්කන්ති ගන්ධබ්බ ජාති සංජාති ඒ අවස්ථාවන් ටිකත් මේකට පුළුවන් වෙයිද මේ ඒක තව එකක්. එතකොට ඒක වෙනම එකක් වෙනවා. දැන්ට මේකට අර මේ දැන් මේකයි අතේ මතුකයකට ගේන්නේ අතරමැද කුමක් උපාදාන වල තියෙනවා කුතුහලශාලා සූත්‍රය. අන්න ඒකත් අරගෙන ඒක කුතුහලශාලා සූත්‍රය තියෙනක පෙන්නලා ගන්ධබ්බෙක් ඉන්න බව පෙන්නලා ඔතන චුතිපටි සංදි විශ්ස කරන චිත්ත වීතියක් ගන්න වෙනවා. එහෙම අන්න ඒ ටිකත් එක්ක ඔක්කොම හැදුවනම් හරි මේ රන්මා මහත්තයෝ. හොඳයි හඳුනේ. මම ඒක විදිහට හදනවා. ඔය විතර ඔය පැත්තේ තියෙන ප්‍රශ්නේ ඔක්කොම ඉවර වෙනවා. ෂෝක් හොඳටම හොඳයි මේ හදු ප්‍රසන්ටේෂන් නියමයි. හොඳටම හොඳයි. හොඳයි හඳුනේ. මොහොපි. බොහොම පැහැදිලි මේක මේ ඔය හතට වෙන වෙන හැදුවනම් හරි. හොඳයි හඳුනේ. මම එහෙම හදන්න. සමාවෙන්න දමික මහත්මයා මට සමාවෙන්න සමාවෙන්න හාමුදුරුවනේ අර ප්‍රශ්නෙට අදාළව ඒ ප්‍රශ්න දෙකක් ඒ නංගි ආයෙත් අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ අර ධම්මලෝකේ ගැන නදික නංගි මේ ධම්ම and ධම්මලෝකයේ two different things ද කියලා අහලා තියෙනවා ඕ ධම්ම is in කමලෝකයේද කියලා අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ ධම්ම ලෝකයේ නෑ කර්ම කියලා කියන්නේ චේතනා භික්කවේ කම්මවාදාව. චේතනාවෙන් තමයි කර්ම නිර්මාණය කරන්නේ. ධම්ම ලෝකයේ තමයි කර්ම විපාකේ ඉන්නේ. අපිට කර්මයේ විපාකයේ ගෙනත් දෙන මානසිකත්වය වෙනස් කරන කෑලේන මේ පෙර කරගත්ත කර්මයන් විපාකයේ ඉන්නේ ධම්ම ලෝකේ. මන්ට ධම්ම ඝට්ටනය කරලා ඉන්නේ. කර්ම කියන්නේ නිර්මාණය කරන. ඒක චේතනාවේ මේ මොහොතක අபிසංකාරවල මේ මොහොත හදන කර්ම නිර්මාණය කියන්නේ. කර්මයි විපාකයි එකක්. ඒ අහලා තියෙන ධම්ම and ධම්ම ලෝකය කියන්නේ දෙකක්ද කියලාත් අහලා තියෙනවා හාමුදුරුවනේ. ධම්ම කියන්නේ ඒක තියෙනක ධම්ම ලෝකෙට කියලා කියන්නේ ඒ ධම්ම තියෙන ඒ ලෝකෙට කියන නමක්. එහෙමයි. එමයි හාමුදුරුවනේ. බොහොම අපේ හම්දුන්නේ ඒ නංගි මෙතන මේකට සම්බන්ධ වෙලා ඉන්නවද Zoom එකට මේ නලානේ? නැහැ මේ හොඳයි. එහෙනම් අපිට තව මේ දෙන්නෙක් අතුස්සගෙන ඉන්නවා. අපි මේ දෙන්නගේ ප්‍රශ්න දෙක අරගෙන අදට අපේ සාකච්ඡාව එතකින් අවසන් කරමු. නලින් මම ඔයාලට ඉස්සෙල්ලාම අවස්ථාව දෙන්නම්. ඔයාගේ ප්‍රශ්නේ निराකරණය කර ගැනීමට මහාමුදුරත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ධම්මික මහත්මයා පොඩ්ඩක් ඉන්න මේ ඉන්නවා මෙතන පුළුවන් වෙයිද දන්නේ යාට කතා කරන්න පුළුවන් තත්ත්වයක දන්නේ එහෙනම් එයාට මෙතනින් අත උස්ස ගන්න කියන එයාට අවස්ථාව ගන්න පුළුවන්. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මම කියන්නේ. මගේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ දැන් ඔය මේ ඔය චුතිය සම්බන්ධ තමයි මට මේ ප්‍රශ්නේ මතුවුනේ. ඒක ස්වාමීන් වහන්සේ මොකක් හරි ත්‍රිපිටකයේ සූත්‍රයක තියෙනවද ඔය දැන් අපි හැමෝම හිතන් ඉන්නේ දැන් හැම මරණයක් වෙනකොටම ඔය චුතිය වෙනවා කියලානේ. ඒක එහෙම නෙවෙයි කියලා තමයි දැන් අපිට තේරෙන්නේ. ඒක මොකක් හරි සූත්‍රයක තියෙනවද කියලායි මම ඔබ වහන්සේගෙන් අහන්නේ. සූත්‍රයක තියෙන වලින් මරණ වර්ග 4 තියෙනවා. දැන් මරණ වර්ග 4 තියෙනවනේ. මරණ වර්ග 4 තියෙනවා. ඕකෙදි අපි ගන්න තියෙන්නේ මෙහෙමයි. සෑම මරණයක් පාසාම චුති වෙනවා නම් මරණ වර්ග 4 උපච්ඡේද මරණයයි කර්මක්ෂය මරණයද වෙනසක් නැහැ එතකොට. ඒ දෙක එකක් වෙනවා එතකොට. එතරම් ඔය මරණ 4ක් විග්‍රහ ගන්න බෑ එතකොට. 4ක් විග්‍රහ කරලා ඔය විස්තරේම ගන්න ඕන. සූක්ෂම ශාට වෙනම ආයතනයක් තියෙනවා, කර්ජකයට වෙනම ආයතනයක් තියෙනවා ගත්තේ නැත්නම් 4ක් විස්තර ගන්න බෑ. බෑනේ. බෑනේ කොහොමද 4ක් ඕදී? දැන් මේ ස්ට්‍රබඩේ ගන්නකොට මරණවනේ මේක ඉවරයිනේ ඉතින්. එක මරණයයි තියෙන්නේ. ඒක ලොජිකල් නෑ අන්තිමට. එකම මරණයනේ තියෙන්නේ එතකොට. ඒතර ඒ කියන කට්ටියන් අහන අතර මරණ 4ක් තියෙනේ. මරණ 4 වෙනස් 4 මොකද්ද අහන්නේ? කර්මක්කය, උභයක්කය, උපච්ඡේද, උභයක්කය. දැන් ඔය 4ක් විස්තර ගන්න බෑනේ. ඔසාවින මේක දැන් අපිට නිවනට නම් අවශ්‍ය වෙන එකක් නෙමෙයි උනාට දැන් අපි මේක මැසේජ් එක දෙන්නාම ඉතින් එක එක්කෙනා අහන ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න එපා ඒකට තමයි ඕන උනේ අපි උත්තර දෙන්න එපා අහන්න දැන් මරණකොටම චුති වෙනවා නම් මරණ 4 විසර ගන්න කියන්නේ මරණ 4 වෙනස් වෙන්න එපා නැත්නම් 4ක් දෙන්න එකක් දෙන්න තිබුණා අපිට ඒ මරණ 4 තියෙන්නේ මොන සූත්‍රයේ ස්වාමීන් වහන්සේ මරණ 4 තියෙන්නේ සූත්‍ර ත්‍රිපිටකයේ සූත්‍ර ගොන්නක තියෙනවනේ දැන් මට දැන් අර ඒක එච්චර ඔය රන්මල මහත්තයා කොහොයයි දැන් ලබන සතිය වෙනකොට අපි ඒතර ගන්න සූත්‍රය කියලා ඔබ වහන්සේ කිව්වේ ඒකද කුතුහල ශාලා සූත්‍රයේ තියෙන්නේ මේ කය අතරේ මතු කයකට කියන කියෙත් නෑ සත්‍යයක් කුමක් උපාදානය. ඒ කියන්නේ මේ කයතත් නෑ මතු කයද අතරමැදක් ගැන විස්තර කරන කුතුහල ශාලා සූත්‍රයේ. ඔය මරණ හතර ගැන විස්තර කරනවා මට මතක නෑ දැන් මේ
ඒක ඔළුවට එන්නේ නැහැ කොහොමද සූත්‍රය නම නම් මේ දැකලා තියෙනවා. හරි හරි කමන්නේ ස්වාමීන් වහන්සේ අපි හොයාගන්නම්කෝ බොහොම පිං ඔව් පුළුවන් හොයාගන්න පුළුවන්. අපි දැන් ඔය දැන් ප්‍රශ්න ආපුවම හොයලා ඒවයි කට්ටිය. මරණ හතර නැත්තම් මරණ හතරක් විග්‍රහ කරන්න බෑ. ඒක මරණ හතරම එකක් වෙන්න ගන්නවා. දැන් එකක් විස්තර කරලා ලියාගෙන ඊළඟ එක විස්තර කරන ඒකට කියන අරකම තමයි. ඒක හොඳම පොයින්ට් එකක් ඇත්තටම අපි දහම් එච්චරමයි ලොකුවට ප්‍රශ්න අහන්න අපි විස්තර කරන්න යන්න එපා. උගුර කඩාගෙන ඔවත් එක්ක හැප්පෙන්න යන්න එපා. ප්‍රශ්නයක් අහුවම උත්තර දී ගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන් එච්චරමයි තියෙන්නේ. හරි 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 අනේ බොහොම පිං ඔබ වහන්සේට හොඳයි. ඒ අහන පිරිස අහනේ වැරදි කියන්නේ වැරදුනහම එම හිර වෙන්නේ. එහෙම අපේ එහෙම බොහොම පිං. මට ඒකේ මතක හැටියට අපේ හාමුදුරනේ කර්මක්කීය මරණ එකයි උභයක්කීය මරණ එකයි චුතිය සිද්ධ වෙනවා කියන එක ඒක හරිද අපේ හාමුදුරනේ? ඊළඟ උපච්ඡේද මරණේ ආයුක්කීය මරණේ පටිසන්ධිය පමණයි චුතියක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අන්න පරිසන්ධියක් චුති පරිසන්ධි වෙන්නේ නැහැ මරණයක් වෙනවා. මරණයක් වෙනවා. එහෙම අපේ හාමුදුරනේ. අන්න හරි. කර්මක්ෂය මරණයයි උභයක්කීය මරණේ දෙකේම චුති පරිසන්ධි වෙනවා. චුති පරිසන්ධි දෙකම සිද්ධ වෙනවා. මොඩේක වෙනස් වෙනවනේ. කර්ම ශක්තියට අනුව ෆෝමැට් එක වෙනස් වෙනවා. මිනිස්සෙක් බල්ලෙක් වෙන්න පුළුවන්. අන්න හරි. නබු කර්ම ශක්තියට අනුව ඒ අර ගති ලක්ෂණයයි ಜಾති සම්දත් ඔක්කොන්ට ඒ සියල්ල බලපාන. ඔව් දැන් ආයුක්කේ මරණයකදී කියන්නේ සතර මහා භූත කය ආවි වලන්නේ මැරෙන්නේ. ඇස්රබුඩි දිගට යනවා. එහෙමයි. ඒතර ඒකයි ඒකයි මනුස්ස උප්පත්තිම ලබන්න පුළුවන් ගෙනාවු ආයු කාලය වර්ෂ 1000ක් නම් ඒකේ ඉතුරු කොටස. අන උපච්ඡේද මරණයකදී වෙන්නේ කය ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නේ. ඇක්සිඩන්ට් වෙලා වතුරේ වැටලා හදිසි අනතුරු මැරෙන්නේ. එහෙමයි. එතන ඇස්රබුඩි ගලලා යනවා. චුති වෙන්නේ නැහැ. එතන චුති පරිසන්ධි නැහැ. දැන් ඔය හත විග්‍රහ කරන කොහොමද? හොඳයි. බොහොම පිං අපේ හඳුනේ. නිශාන්ත මං ඔයාව අන්මියුට් කරනවා. අපි අද මේ ඔයාව අවසාන ප්‍රශ්නය හැටියට ගන්නම් නිශාන්ත අපි මේ පිළිබඳ කන්ටිනියුේෂන් එකක් මේ අද දීපු මේ රන්මන් මහත්තයා කරපු ඒ වැටහීම අපි ලබන හතියට අරගෙන ගිහිල්ලා අපි ඒ ලබන හතිය අවසානයේ ඉස්සෙල්ලාම අපි හාමුදුරුවෝ සමග සම්බන්ධ වෙලා මේ කොටස අපි සාකච්ඡා කරමු ලබන සතියේ සාකච්ඡාව අවසාන භාගයට එනකොට. හොඳයි. එහෙමනම් නිශාන්ත අවස්ථාව කරගන්න අද දවසේ මේ දහම් මණ්ඩපයේ අවසාන ගැටලු නිරාකරණය කර ගැනීම වශයෙන් ඔබතුමා සම්බන්ධ වෙන්න මණ්ඩපයත් සමග. අතිරුවන් සරණයි බෑමුදුරනේ. මට තියෙන පොඩි ධර්මාලෝකී ප්‍රශ්නයක් මේක දැන් අපි කියමු දැන් මොකක් හරි කෙනෙක් දැක්කහම නිකන් හුරු ගතියක් එන්නේ පෙර සසර ගනුදෙනුවක මොකක් හරි ඒ පින් විපාකයක් හින්දානේ. දැන් මම ඇහෙන් රූපය දැකලා පින් කියන්න බෑ තරහටත් තියෙනවා. තරහ හෝ ඒ වගේ මොකක් හරි ඒකනේ. එතකොට අපි දැන් ඒක එතකොට ඒ පෙර ගනුදෙනුවක් තිබෙනවා. එතකොට මේ කියමු ද්‍රව්‍යයක් වගේ දෙයක් අපි කියමු වාහනයක් වෙන්න පුළුවන්. එතකොට මොකක් හරි ඒ පැටර්න් එකකට කැමති වෙන්නේ ඒ සම්බන්ධي කොහොමද ධම්ම ලෝකේ පෙර විපාකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. විපාකෙත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් එකක් වෙන්න පුළුවන් නේ ආමුදුරනේ පැටර්න් එක. ඔව් වෙලා තියෙන මෙහෙම දැන් ඒක තමයි ඒක දිනම් වෙන්නේ මෙහෙමයි. ඒක අපිට දැන් එකක් තමයි දැන් ওই වගේදී පෙර සසරේ ගනුදෙනුවට හම්බ වෙන ගොඩාක් දේවල් තමයි නිදාන වගේ. නිදාන ඉඩකඩක්. ඔව්. ඔය ඒ වගේව ගොඩාක් කරන්නේ නිදාන් හම්බෙන්නෙම පෙර අයිතිවාසිකමක් තියෙනවා. දැන් නිකන් නිදාන තිබිච්ච ගිහලා කඩන්න ගියොත් එම අර ඉන බහිරව ගහලා මරලා දානවා. ඔව්. ඒ තමන්ට අයිතිවාසිකමක් තියෙන රෑ නිින්දෙන් හරි එක්කන් ගිහලා අවදි කරලා එක්කන් ගිහලා හරි පෙන්නනවා. ඒතර ඒ නිදානයක් ගන්න ගොඩක් අර අයිතිව ඒක බලෙන් ගත්තට පස්සේ ඒක ලොකු හානියක් කරගන්න යා. ඒතර තමන්ට අයිතිවාසිකමක් තියෙන ලොකු කරදරයක් වෙන දන නිකම හම්බ වෙනවා. දැන් ගොඩක් අර නිදාන් හම්බෙන්නේ එක ඒවා. මැනික් මුත්‍නික් ඒ ඔක්කොම හම්බෙන්නේ. එහෙම එකකුත් තියෙනවා. දැන් අතර අපි මීට පෙර තිබිච්ච නැති අලුතෙන් තියෙන එකකට අපි කැමති වෙන්න හේතුව තමයි ඒක තියෙනා වූ මොකක් සැප විපාකයක් තියෙනවා. පෙර පිනට නම් හම්බෙන්නේ සැප විපාකයක් තියෙනක් හම්බෙන්නේ. දැන් දුකට නම් දුක් විඳින්න නම් තියෙන්නේ මෙයාට ඒක අන්තරෙන් ඒකෙන් හටගන්නේ මේ දුක් විපාකයක් හටගන්නවා. අන්න හරි. අපි හිතුව දැන් අලුත්ම වාහනයක් වෙන්න පුළුවන්. ඔව්. හැබැයි කිලෝමීටර් 10ක් මේ 1000ක් 2000ක් දුවද්දී එන්ජින් සීස් වෙන තියෙන එකක් අපි දැන් අලුත් වාහනයක මේ මෙකැනිකල් ෆෝල්ට් තියෙන්න පුළුවන්නේ. ඔව්. අපි දැන් එයා කලින් කරගත්ත පිනට ලැබෙනවා මේක. හොඳ අලුත් වාහනයක් තමයි.
හැබැයි මේ පින කරගත්ත එකේ ආබාධය ඇති වුණා. අපි හිතමු උදාහරණයක් විදිහට සාමින් වහන්සේ නමකට දානයක් පූජා කරනවා. ඔව්. දානේ ඔක්කොම පූජා කරලා තමයි. ඔව්. හැබැයි මේක කන්න ඒ විවාගයට ලැබුණා ඒ විදිහට. ලියුණා. හැබැයි මේක කන්න බෑ. මොකක් හරි ආබාධයක් තියෙනක්. ඔව්. අනතර දැන් දානේ පූජා කරලා ලැබෙනවා. හැබැයි පූජා නරක එකක් නේ. එයාට විපාකයක් කියනවනේ. එතන දාන පූජා කරන නිසා කන්න නරකට ලැබෙනවා කියලා නෙමෙයි වෙන්නේ. ඒකේ පාපයට වෙන්නේ හම්බෙන්නේ පාවිච්චි කරන්න බැරි වෙන්නේ. බැරි වෙන්නේ. ආබාධ එනම පස්සේ. අන්න දැන් සමහර අය දැන් හැමදේම තියෙන පරිහරණය ගන්න තු ඉන්නේ. ඔව් ඔව් ඔව්. ඒකත් එක්ක තමයි ලොකු ආබාධය බුදු සාසන විස්තර කරලා තියෙන විදිහට තථාගතයන්වහන්සේ දේශනා තියෙන ලැබෙන දේවල් වලින් තමන් ඉස්සලා මේ තමන්ගේ ජීවිතේ දැන් ජීවත් වෙන්න මොකක් හරි මේ ඉන්නකම් ජීවත් වෙන්න ඒ කන්න බොන ඇඳුම් පැළඳුම් ඒවා පාවිච්චිට ගන්න ඕන. ඔව් ඔව්. ඊළඟට ඒක ප්‍රධාන එක. ඊළඟට තමයි අනුන්ට. තමන්ටත් පාවිච්චි අනුන්ටත් මේක දීලා දැන් මේ අපි තුමු දැන් බිලියනයක් තිබුණොත් එහෙම. දැන් ඔබතුමාට මටයි කාලය ඉවර ගන්න බෑනේ මේ කවදාවත්. බෑ. ඔව්. ඒතර අපිට කාලා බිල සතුරු වෙලා ඉන්න ලෞකික වශයෙන් කරනවා මේ පංචකාම ආස්වාද බාණ්ඩත් අරගෙන පාවිච්චි කරන්නත් ඕන. හැබැයි ඒ අතරේ ඒක අනුන්ටත් දීලා පාවිච්චි කරන හොඳයි. හොඳයි. ඊළඟ දම්පැන් පූජා ඒව කරන ඒක තමයි හොඳම ක්‍රම විදිහට විස්තර කරනවා. ඒක ත්‍රිපිටකයේ සූත්‍ර තියෙන මම හිතුවා පෙන්නන්න නැති ඔය කරගෙන ඉතින් විස්තර කරලා ඉවරයක් නැති නිසා දැන් තවත් එකක් තියෙනවා තම සමහර සල්ලි හම් වෙනවා තමන් කන්නෙත් නැහැ. අනිත් එකාට දෙන්නෙත් නැහැ මේ කොහේ කොට ගහගෙන ඉන්නවා. දැන් ඒ වෙලා තියෙන අර කලින් අද්දවක මේ කරපු පින්කම් වලදී වෙලා තියෙන පින්කම් කරලා තියෙනවා. දැන් සමහර කෙනෙක් දෙනවා කෑම අපි දැන් බල්ලන්ට ලෙලිපොල් දෙනවා කියලා කියන්නේ. ඔහො දෙන්න. අන්න දෙන්නම් වල දීලා තියෙන දීපු නිසා ලැබුණා. හැබැයි දුන්නේ ලෙලිපොල් නිසා මේක හැපුවට හපා ගන්න බෑ. හපා ගන්න. ලැබිලා තියෙන භුක්ති විඳින හම්බෙන්නේ. ඔව් ඔව්. ඉතින් ඒ තියෙන දැන් ඒක තමුත් තෘප්තිවත් සතුරු වෙන ගමන් අන්ටන් මේ දෙන්න ඕනේ. එහෙම දෙන්න තමන්ටත් දෙන්නෙත් නෑ අන්ට දෙන්නෙත් නෑ. එහෙම තියන ඒක මහා පාප විපාකයක්. හරි හරි. ඉතින් වෙලා තියෙන මේක හොඳට තෝරගන්න මේ පංචකාම ආස්වාද ලෝකේ මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා හොඳම දේවල් ලැබෙන්නේ හොඳම පින්කම් කරපු එක ඵලයක් විදියට. මහණේ සුමනාවනි දන් දිය යුතු පින් කළ යුතුමය සුඛය යනු පිනට නමක්. තමන්ට පින් සැප විපාක හම්බ වෙනවා කියන පිනට නමක් කියන කලින් පෙර පින්කම තමයි ලැබෙන එකක්. හැබැයි ඒ ලැබෙන සැප වේදනාවේ චන්දරාගයෙන් බැඳලා හදා ගන්න ආස්වාදයන්ගෙන් පහත් වෙන්න ගන්නවා. හැබැයි ඒ ලැබෙන පුණ්‍ය විපාකේ අරගෙන ඒක පුණ්‍යාපි සංඛාරය කරලා දේව ලෝක යනවා. දේව බ්‍රහ්ම ලෝක යනවා. ඒ ලැබිච්චින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා ඒකේ චන්දරාගයෙන් තොරව දැන් මේ ලෝකේ පංචකාම ලෝකේ දේවල් පරිහරණය නොකර ඉන්න විදියක් නැහැ නේ කාටවත්. දැන් හාමුදුර කෙනෙක් කියලා ගන්නකො දැන් ඉස්සරහ බැලුවම ලස්සන රූපයක් තියෙන ලස්සන අපිට ලස්සන වැවුතාවුලක තමයි මේ ආරන්නේ තියෙන්නේ. ඔව්. දැන් ඇසරිය මතක කොහොනවන්නේ කොහොනවත් නැහැ. ඇස් වහගෙන තියන්නේ. ඒතර හැබැයි ඒ දර්ශනය වෙන කෙනෙක් හොඳ හොටෙල් එකක් දාලා ලොකු මේ බීදමක් කරලා ඒ බොහොම මනරම් දර්ශනයක්. ඒතර ඒ මනරම් දර්ශනයක් තමයි ලැබුණේ පෙර පින් විපාකයට. දැන් මේ පරිසරයේ සත්තු කුරුළු කෑ ගහලා හරිම සෞම්‍යයි. ඒ සෞම්‍ය පරිසරයක් හැදුනා. ඒතර මේ පරිසරයේ මල් පිපිලා සුවඳ ගහනවා. දැන් ඒ සුවඳ පරිසරයක් ලැබුණේ Tamanට පව් විපාකයක් කරන පින් විපාක නිසා. ඒක දානමානට හොඳ රසවත් හම්බ වෙනවා. ඒ රසවත් හම්බුනේ රසවත් දීපු නිසා. දීපු නිසා. ඊට පස්සේ ඉන්න හිටින දැන් ඇඳ ඇතිල ඒවා ඒ මේ ලෙඩ බෙහෙත ඒ ඔක්කොම ටික ශාරීරික කායික සුවයට අවශ්‍ය ඔක්කොම ලැබෙන ගන්නවා. ඒ පෙර පින් නිසා. ඔව්. ඉතින් පෙර පින් නිසා ලැබෙන එකට ඒක විපාක. කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් පෙර පින් තියෙන ලැබෙන කොහේ කියන්නේ. ලැබෙන. දැන් පව්කාරයෙක් නම එකක් ලැබෙන්න ඉන්න තැනක්වත් නැහැ. මොකක්වත් නැහැ. නහයෙන් අඬා බලන්නකො මේ තියෙන කරදරේ යන තැන කරදර තමයි. ඉතින් ඒ පව්කාරයන කරදර විතරමයි තිබුණා. ඒ පෙර කරගත්ත පාප කර්ම තියෙනවනේ. ඒතර හැමතිස්සෙම නහයෙන් අඬා හොටු පෙරාගෙන ඉන්නේ. ඒ පව් විපාක. වැටේනවනේ. ඉතින් ඒතකොට පව් විපාකේ ආවහම ඒකට දේශයෙන් බැඳ. දැන් මොකෝ වෙන්නේ? මහා සාවද පාපයක් කරගත්තා. පව් විපාකේ කරගත්ත මදිවට තව දේශයෙන් බැඳලා තවත් පව් විපාකයක් කරගෙන දැන් මහා සාවද පාපයක් කරගන්න ගන්නවා. මට ඒක තමයි හාමුදුරනේ තිබුණේ අර ඒ ගැලප ගන්න හැටි දැන් අර මිනිස්සෙක් නම් ඒ පෙර අපි දැන හුරු ගතියක් තියෙන පෙර දැනුවත් අඳුන ගැනීමක් නිසා අර ද්‍රව්‍යයක් නම් කොහොමද ඒක අලුත්ම එකක් නිසා ගිය ආත්මක එහෙම ඒ පැටර්න් එකක් අලුත් දෙයක් නැති හින්දා ඒ එතකොට අපිට ගන්න වෙන්නේ අර සැප විපාක විතරයි විපාකේ විතරයි. ඔව් දැන් අද වෙනකොට ගත්තා වූ එක වැරදි දිට්ඨියක් තියෙනවා. මතු අනාගතයේ බෙන්ස් කාර් නම් හාමුදුරන බෙන්ස් කාර් පූජා කරපල්ලා. ඔව්. මතු අනාගතයේ මොකක් හරි ඕනද දැම්පු එහෙම එකක් නැහැ. යමක් දීලා
දැන් අපි බුද්ධ ශාසනය උදෙසා හෝ යමෙක් උදෙසා පූජා කරන තියෙන පංචකාමාශය වස්තු විතරයි පූජා කරන් තියෙන්නේ. ඔව්. හයවෙනි එකක් නෑනේ. ඔව්. ආයෙ වෙන ගන්නේ. ඒතර ඔය බඩ අපි කන්න බොන්න දෙයක් දානමාන ඔහොම යන්නේ පූජා කරන් තියෙන්නේ වෙනම මොනව පූජා කරන්නද. දැන් ඒ දේවල් පූජා කරාට පස්සේ පූජා කරපුවම පිනක් ලබා ගන්නවා. අන්නේ පිනට මතු අනාගතයේ සැප එනවා. පව් කරගත්තොත් දුක් වෙනවා. මධ්‍යස්ථන උපේක්ෂා වෙනවා. ඒකනේ අන්න එහෙම වෙන දැන් දීපක දැන් හැම දැන් අපි දැන් මේ කාලේ දැන් බෙන්ස් BMW වාහන තියෙනවා. දැන් අපි අනන්ත සංසාරේ ඉස්සරහානාග සංසාරේ බෙන්ස් තිබුණේ නැහැ BMW තිබුණේ නැහැ. තිබුණේ. ඔව්. ඒව නෙමෙයි එකට තියෙන්නේ. ඒ දවස්වල හාමුදුර කොහෙද ගමනක් යනවා වඩම්මගෙන යන්නේ නැති අපිට යානාවත් වෙන එක වඩා දැන් කොහෙද ගමනක් යනවාට ස්වාමිනාතෙන් නැක්කොත් වාහනක් ගියන්නේ. ඔව්. ඒව කණ්ඩු උදව් උපකාර කරලා ඇති. ඒවෙන් අන්න ඒ වගේ ප්‍රතිපාස්කම් ලබා දීලා පින් කරගෙන තියෙනවා. අනේ පිනේ ඵලයක් විදිහට තමයි ඒක ලැබෙන්නේ ගන්න. ලැබෙන්නේ. දැන් ඔක දැන් අපේ පිනට සැප ලැබෙනවා, පවට දුක් ලැබෙනවා, මධ්‍යස්ථන උපේක්ෂා ලැබෙනවා. ඕනෝ ගත්තන ලීසි. ලීසි. ඔව්. හරියට මුදල් ලේඛක වගේ. මුදල් ලේඛක. අර මුදල් ලේඛක කෙනෙක්ගේ වගේ තමයි ගොඩක් අර විදිහ අර පෙර සම්බන්ධය කෙලින්ම එන්නේ අර අඳුරන දැන් අර වයිෆ් ෆාම් වෙන එක ඒ වගේ එතකොට පරණ සම්බන්ධතාවයක් තියෙනවා කෙලින්. ඔව් පරණ තමයි ඒකත් තවත් තියෙනවා මහත් එහෙම දැන් අපි දැන් කාලය තිස්සේ පවතින රාජධානි අනම්මනම් කලින් රජවරු සිටුවරලා හිටපු ප්‍රදේශ තියෙනවා අපි. ප්‍රදේශ. ඒව අපි සස්සික කරලා පෝෂණය කරලා ගහකොළ හදලා හදාගෙන තියෙනෝනේ. එතන ඊළඟ උප්පත්තියකදී අපේ උපාදානය තිබුණොත් එහෙම අපිට ඒ ස්ථාන හම්බ වෙනවා ඉතින්. ඒ ස්ථාන හම්බ වෙනවා. ඔව්. ඔය දැන් උපාදාන කරලා තියෙනවා. තියෙනවා. අර එක්තරා වෙලාවක තථාගතයන් වහන්සේක ස්වාමීන් වහන්සේ වඩන ගමන් කියනවා අන්න ලස්සන අඹවණයක් තියෙනවා මට හිතෙනවා තනිකර භාවනා කරන්න. එපාර බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් ඇතුළු කරන මට යන්නම පාළුව වගේ මොකක් හරියක් කියලා නවත්ත ගන්න. යන්න දෙන්නේ නැහැ මෙයාට. ඒ හාමුදුරන්ට. කලින් යාගේ අයිති එක. හරි හරි. පළවෙනි දෙවෙනි තුන්වෙනි සැරේ යනවා එපා කිව්වා. කියලා නවත්ත ගත්තා. හතරවෙනි සැරේ එහෙමම කමන්නේ නැහැ යන්න කිව්වා. දැන් ඒකත් එක්තරා මූල ධර්මය තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය සංඝරත්නය මේ ධර්මයේ දන්න කට්ටිය එකතර දෙසරයක් අහලා ඒක කිව්වහම තේරෙන්නේ නැත්නම් ඒක එයා කරන්න කියනවා. හැබැයි කරන්න කියන එක නෙමෙයි. මේ ගොන් වලට කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැත්නම් එයා කරන්නේ ගෙදර කරලා අත්දැකීම ලැබෙනවනේ. ඔව්. ඒක අන්න ඒවා ගැන යන්න කිව්වා. ඉතින් ගිහින වාඩ දැන් භාවනා කරන ඇද්දක සමාධිගත කරන try කරනවා. සමාධිගත කරන බෑ සම්පූර්ණ කාමසහගත අදහස් හොගාලා ගලාගෙන ඉන්න ගත්තා. එපාර බැරිම තැන ආයශරයක් කියලා තථාගතයන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ මම මේ භාවනාව වෙඩින්නේ නැහැ. ඒක තමයි උඹට කිව්වේ ඔතන තමයි උඹ මෙච්චර කාලයක් අනාගත අතීත කාලේ සෑහෙන කාලයක් රජ කෙනෙක් වෙලා ඉඳලා අන්තපුර තියාගෙන කාම භූමියක තිබු භූමියක් ඔය තියෙන්නේ. ඉතින් ඔතෙන්ට ගියාට පස්සේ අන්න මුට අවශ්‍ය පරණ අතීත මතක සාරා ඇදිලෙන්න ගන්න ඕනේ. ඔව්. ඒතර දෙනවද අන්න පරිසර සාධකත් එක්ක ඒව ඇදිලෙන්න ගන්නවා. දැන් ඒක දැන් ඔබතුමාට දැන් ඔය විශේෂයෙන්ම ලංකාවේ ඉන්දියාවේ ගොඩක්කට අපේ ජීවිත ගොඩක්කට ඒවා ඉතින් තියෙන්නේ ඒ සමහර තැන් වල නිකන් ඇස් එක වහන්න හිටියම ඒ වගේ ඇදිලෙන්න හුරු පුරුදු තේරෙනවා. තේරෙනවා. ඔව්. නැත්තම් භාවනා කරලා චතුත්ථ ධ්‍යාන පෙරවිසු කඳුළු විත හොයන්න හෙව්වම ඒ වගේ තැන් ඕන තරම් හම්බ වෙනවා. හරි බොම් පින් ආමුද්නේ වැටුණා. හොඳයි හොඳයි. ඊට පස්සේ